साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙසක් සමය උදා වෙලයි තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු උපත සිදුවුණු, සම්මා සම්බුද්ධත්වයට පත්වුණු, මහා පරිනිර්වාණයට පත්වුණු වෙසක් තෙමගුල තව අපට නොබෝ දිනකින් එළඹෙනවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාට ඒ සුබම සුබ වෙසක් මංගල්‍යයක් උදා වෙත්වා. විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනා මාලාවේ අද දවසේ තිබෙන්නේ සම්බුදු නුවණින් දුටු බෝසත්වරුන්ගේ ආර්ය පරිශ්‍රණය පිළිබඳව දහම් දේශනාව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjati බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණනි, මේ ලෝකෙහි උපදින එකම පුජ්‍යලයක් ඉන්නවා. බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකයාට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිසම, හිතසුව පිණිසම, සැපය පිණිසමයි උපදින්නේ. කතමෝ ඒක පුද්ගලෝ, ඒ එකම පුද්ගලයා වනාහි කවරහුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ, ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිසම, හිතසුව පිණිසම, සැපය පිණිසම මේ ලෝකේ උපදිනවා නම් උපදින එකම පුද්ගලයාය. එතකොට පින්වත්නි, මේ ලෝකේ මිනිස්යන්ට යහපත පිණිස, හිතසුව පිණිස, දෙව් මිනිසුන්ගේ සැපේ පිණිස ලෝකයේ උපදින එකම එක පුද්ගලයා තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා, ඒක පුද්ගලස්ස භික්කවේ පාතු බාවු දුර්ලභෝ ලෝකස්මින්. මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළවීම මේ ලෝකයේහි දුර්ලභම දුර්ලභ දෙයකි. ඒ කවර පුද්ගලයෙකුගේ පහළවීමක්ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම මේ ලෝකේ ඊටාම දුර්ලභ දෙයක්. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒක අතිශය දුර්ලභම දුර්ලභ දෙයක්.
බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මිනිස්සයෝ. මේ ආශ්චර්යවත් මිනිස්සෙක් ලෝකේ උපදිනවා නම් ඒ උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් මිනිසෙක් වශයෙන් තමයි මේ ලෝකේ උපදින්නේ. එතකොට පින්වත්නි මේ අතිශය කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති. මහණනි මේ ලෝකෙහි උපදිනවා නම් උපදින්නා වූ අදුතිය අද්විතීය ඒ කියන්නේ දෙවන්නේක් නොමැති අසහායෝ අසහාය වූ සහායකෙක් නොමැති අප්පටිමෝ අප්‍රතිම වූ කිසිවෙකු හා සැසඳිය නොහැකි වූ අප්පටි සම වූ කිසිවෙක් නොමැති අප්පටි භාගෝ අප්‍රතිභාග වූ කිසිවෙකුගේ කොටස්කරුවෙක් නොවන අප්පටි පුද්ගලෝ කිසි පුද්ගලයෙකු හා සැසඳිය නොහැකි වූ අසම වූ කිසිවෙකු හා සම කළ නොහැකි වූ අසම සමු බුදුරජාණන් වහන්සේලාට පමණක් සමාන වන්නා වූ දීපදානං අග්ගු දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම එක පුද්ගලයෙක් උපදිනවා. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝක සත්වයා අතර අග්‍රම උත්තම පුද්ගලයන් වහන්සේට තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ නමක් සාරාංශකීය අතරකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරනවා. මේ පෙරම් පුරලා තමයි උතුම් සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරන්න මහන්සි ගන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පරිේෂණයක් කරනවා. ඒ කරන බෝසත්වරු පරිේෂණයක් කරනවා. ඒ කරන පරිේෂණයට කියනවා ආර්ය පරිේෂණය. ආර්ය පරිේෂණය. බුදුරජාණන් වහන්සේ වදාලා පරිේෂණ දෙකක් තියෙනවා. ශ්‍රේෂ්ඨත්වයේ සොයා කරන පරිේෂණය. ඒකට කියනවා ආර්ය පරිේෂණය. ඊළඟට ශ්‍රේෂ්ඨ නොවන දේවල් වලටත් කරන පරිේෂණය. ඒකට කියනවා අනාර්ය පරිේෂණය. එතකොට පින්වත්නි පරිේෂණ දෙකයි. සොයා බැලීම් දෙකයි. ආර්ය පරිේෂණය ශ්‍රේෂ්ඨත්වයේ සොයා යාම, අනාර්ය පරිේෂණය ශ්‍රේෂ්ඨ නොවන දේවල් සොයා යාම. එතකොට ශ්‍රේෂ්ඨ නොවන දේවල් පරිේෂණය කරනවා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිලා ඇතැම් කෙනෙක් තමාත් ඉපදෙන ස්වභාවයේ ඉඳගෙන ඉපදීමටම අයත් දෙයක් වෙනුවෙන් පරිේෂණ කරනවා. තමත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන ස්වභාවයෙන් යුතු දෙයක්ම පරිේෂණ කරනවා. තමාත් ජරාවට පත්වෙවි ඉඳගෙන ජරාවට අයත් දෙයක් වෙනුවෙන්ම පරිේෂණ කරනවා. තමාත් ලෙඩවෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩවීමට අයත් දෙයක් වෙනුවෙන් පරිේෂණ කරනවා. තමාත් රෝග පීඩාවලට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝග පීඩාවලට අයත් දෙයක් වෙනුවෙන් පරිේෂණ කරනවා. තමාත් මරණයට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයට අයත් දෙයක් වෙනුවෙන්ම පරිේෂණ කරනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන ශෝකයට අයත් දෙයක් වෙනුවෙන් පරිේෂණ කරනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙස් වලට අයත් දෙයක් වෙනුවෙන් පරිේෂණ කරනවා. ඒ කියන්නේ මේ තමා ඉපදෙන ස්වභාවයෙන් ජරාවට පත්වෙන ස්වභාවයෙන් මරණයට පත්වෙන ස්වභාවයෙන් ශෝකයට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒවම හොයනවා. ආපහු හොයනවා.
ඉපදින ස්වභාවයට අයිති දේ කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අමුදරුවන් ඉපදෙන ස්වභාවයට අයිති. දෙසිදස්සන් ඉපදෙන ස්වභාවයට අයිති. එළු බැටළුවන් ඉපදෙන ස්වභාවයට අයිති. ඌරන් කුකුලන් ඉපදෙන ස්වභාවයට අයිති. ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් ඉපදෙන ස්වභාවයට අයිති. රන්රිදී මිලමුදල් ඉපදෙන ස්වභාවයට අයිති. මේ පංචකාම ගුණයන් ඉපදෙන ස්වභාවයට අයිති. ඔය දේවල් වලට ගිජු වෙලා සිහිවිකල් කරගෙන ඒකේ බැසගෙන ඉන්න උදවිය තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදීමටම ඇති දෙයක් හොයනවා. එතකොට තමනුත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන ස්වභාවයෙන් යුතු දෙයක්ම හොයනවා. ඒ කියන්නේ අමුදරු රන්රිදී මිල මුදල් දෙසිදස්සු ගවයසුන් ඒ වගේ දේවල් හොයනවා නම් එයා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන ස්වභාවයටම අයත් වෙන දෙයක් හොයනවා. තමාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දෙයක්ම හොයනවා. තමාත් ලෙඩවෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩවෙන ස්වභාවයෙන් යුතු දෙයක්ම හොයනවා. අන්න ඒකට කියනවා පින්වත්නි අනාර්ය පරිේශණය. මෙන්න මේ පරිේශණය තමයි බොහෝ විට ලෝකයේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ සම්බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨත්වයේ සොයා පරිේශණය කරනවා. ඒ ආර්ය පරිේශණය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කෙනෙක් තමාත් ඉපදෙන ස්වභාවයේ ඉඳගෙන ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් අරගෙන ඉපදීම නැති අනුත්තර වූ හැමදේම නිදහස් වන්නා වූ නිවන හොයාගෙන යනවා. ඔන්න ඉපදෙන තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් අරගෙන ඉපදීම නැති අනුත්තර වූ හැම දුකින් නිදහස් වන්නා වූ නිවන සොයාගෙන යනවා. තමාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරලා ජරාවක් නැති අනුත්තර වූ හැම දුකින්ම නිදහස් වන්නා වූ නිවන සොයාගෙන යනවා. ආහං ඒකට කියනවා පින්වත්නි ආර්ය පරිේශණය. මේ හොඳ දෙයක් ශ්‍රේෂ්ඨ දෙයක් හොයාගෙන යනවා. තමන් රෝගී වෙන ස්වභාවයේ ඉඳගෙන ඒ රෝගී වන දේවල් වල ආදීනව අවබෝධ කරගෙන රෝගී වන ස්වභාවයේ නැති අනුත්තර වූ හැම දුකින් නිදහස් වන්නා වූ නිවන සොයාගෙන යනවා. තමන් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මේ මරණේ ආදීනව අවබෝධ කරලා මරණයක් නැති අනුත්තර වූ හැම දුකින් නිදහස් වන්නා වූ නිවන සොයාගෙන යනවා. ඊළඟට තමන් ශෝක වෙන ස්වභාවයෙන් ඉඳගෙන තමන් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන මේ ඒ වගින් ආදීනව දැකලා ඒ ආදීනව අවබෝධ කරගෙන අනුත්තර වූ හැම දුකින් නිදහස් වන්නා වූ නිවන හොයාගෙන යනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී ගිහි ගෙදර හිටපු අවදී මෙන්න මේක හොයාගෙන ගියා. බෝසතාණන් වහන්සේ දැක්කා සතර පෙර නිමිති. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක්, පැවිදිරුවක්. පින්වත්නි ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් කියලා කියන්නේ මේ ජරා මරණ දෙක. මේ ජරා මරණ දෙක දැක්කට පස්සේ බෝසතාණන් වහන්සේ තීරණය කළා මේ තමනුත් වයසට යන ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒකේ ආදීනව අවබෝධ කරලා ඒ ජරාවක් මරණයක් නැති අනුත්තර වූ හැම දුකින්ම නිදහස් වන්නා වූ නිවන සොයාගෙන යනවා කියලා. පින්වත්නි
මෙහෙම නිවන හොයාගෙන යන්න මේ ගැන ගෙදර කතාබස් කරනකොට ගෙදර පියාණන් වූ සුද්ධෝදන රජතුමාත් මහා ප්‍රජාපති ගෞතමියත් යසෝදරාවත් කළේ අඬන එකමයි. මේ ගැන විස්තරේ කතා කරනකොට කළේ අඬන එකමයි. බුදුරජාණන් වහන්සේ දෙමාපියන් හැඬු කඳුලින් පසු අද්දී සියලු ගිහි බන්ධන අතහැරලා මහා අභිනිෂ්ක්‍රමණය කළා. මහා අභිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ පැවිදි වෙලා හොයාගෙන ගියා කිං කුසල ගවේසී කුසල් කියන්නේ මොකක්ද? කිං සත්‍ය ගවේසී සත්‍ය කියන්නේ කුමක්ද? මේ අනුත්තර වූ අමා මහ නිවන කුමක්ද කියලා හොයාගෙන ගියා. එහෙම හොයාගෙන යද්දි පින්වත්නි ඉස්සරලාම බෝසතාණන් වහන්සේට හමුුනේ ආලාර කාලාම. මේ ආලාර කාලාම බොහෝ තවුස් දහම් වඩපු ආකින්චඤ්ඤායතන සමාධිය දියුණු කරපු අරූපාවචර 7 වෙනි ධ්‍යානෙ දියුණු කරපු එක්කෙනෙක්. මේ ආලාර කාලාම ගාවට ගියාට පස්සේ බෝසතාණන් වහන්සේ ආලාර කාලාමට කිව්වා මම මේ ධර්මයේ ඉගෙන ගන්න කැමතියි. මේ ධර්මයේ ඉගෙන ගන්න කැමතියි. හොඳයි කිව්වා නුවණැති කෙනෙකුට ටික කලකින් මේ ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් කියලා. එතකොට ඒ තිබුණු ආලාර කාලාම ගාම තිබුණු ධර්මයේ ඉගෙන ගත්තා. සුළු කලකින් ඉගෙන ගත්තා. තොල් සොලවා කියු පමණින් ඒ ධර්මයේ වැටහුණා කියනවා. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ ආලාර කාලාම මේක කියන්නේ හුදෙක් ශ්‍රද්ධාවකින් නෙමෙයි. මේක අවබෝධ කරලා සාක්ෂාත් කරලමයි. ඒ නිසා මේ ආලාර කාලාමට විතරක් නෙමෙයි ශ්‍රද්ධාව තියෙන්නේ මටත් තියෙනවා. වීරිය තියෙන්නේ ආලාර කාලාමට විතරක් නෙමෙයි මටත් තියෙනවා. සිහිය තියෙන්නේ ආලාර කාලාමට විතරක් නෙමෙයි මටත් තියෙනවා. සමාධිය තියෙන්නේ ආලාර කාලාමට විතරක් නෙමෙයි මටත් තියෙනවා. ප්‍රඥාව තියෙන ආලාර කාලාමට විතරක් නෙමෙයි මටත් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම මං සතුවක් තියෙනවා. ඒ නිසා මාත් වීරිය කරන්න ඕන කියලා පින්වත්නි බණ භාවනා කරමින් මේ ධර්මය දියුණු කරන්න පටන් ගත්තා. සුළු කලකින් ඒ ධර්මය අවබෝධ කළා. සුළු කලයි ආලාර කාලාම ගාවට ගිහිල්ලා මේ විස්තරය කිව්වා. කිව්වට පස්සේ හරි සතුටටපත් වුණා. බොහොම කාලෙකින් මේ වගේ කෙනෙක් දැක්කේ කිව්වා. නුයි පුද පූජාවල් මේ පැවැත්තුවා. පිරිස බෙදාගෙන ආචාර්ය වර්ෂයා වශයෙන් ඉන්න කිව්වා. එහෙත් බෝසතාණන් වහන්සේගේ ඒ ආර්ය පරිශ්‍රණය ඒ සම්බුදු නුවණ ඒ බෝසත්වරුන්ගේ නුවණට තේරුම් ගියා මෙහෙම. මේ ආකින්චායතන යම්කිසි සමාධියක් ඇද්ද ඒකින් මේ දේ කරන්න බෑ. ඒ තමයි අවබෝධයෙන් කලකිරීමට ඒක හේතු වෙන්නේ නැහැ. නිබිදාව පිණිස නොඇලීම පිණිස හේතු වෙන්නේ නැහැ. විරාගය පිණිස හේතු වෙන්නේ නැහැ. දුක් නැතිවීම පිණිස හේතු වෙන්නේ නැහැ. නිරෝධය පිණිස. කෙලෙස් සංසිඳීම පිණිස හේතු වෙන්නේ නැහැ. උපසමය පිණිස. විශේෂ ඥානීය පිණිස හේතු වෙන්නේ නැහැ. අභිඥාය පිණිස. ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වෙන්නේ නැහැ. සම්බෝධාය. නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. මේ නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට වැටහුණා. ඒ කියන්නේ අවබෝධයෙන් කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, දුක් නැතිවීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥානීය පිණිස, ආර්ය සත්‍ය අවබෝධය පිණිස, අමා මහ නිවන පිණිස මේක හේතු වෙන්නේ. මේක හේතු වෙන්නේ ආකින්චඤ්ඤායතන ඒ ලෝකේ ඉපදීම පිණිස පමණයි කියලා. ඔන්න පින්වත් බුදුරජාණන් වහන්සේ ඒ බෝසතාණන් වහන්සේගේ තිබ්බු නුවණ ඊළඟට එතනින් අතහැරලා ගියා. ඊළඟට ගියා
උද්දක රාම පුත්‍ර ගාවට. උද්දක රාම පුත්‍ර අට සමාපatti දක්වා දියුණු කළ කෙනෙක්. උද්දක රාම පුත්‍ර ඉගෙන ගත්තා. ටික කාලෙකින් අට සමාපatti ලැබුවා. ලබලා ආයෙත් කල්පනා කළා මේ ධානය අවබෝධයෙන්ම කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ. විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, උපසමයේ පිණිස, අභිඥා පිණිස, සම්බෝධයේ පිණිස, අමාමහ නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. අන්න ඒකයි පින්වත්නි මේ බෝසතාණන් වහන්සේගේ තිබුණු නුවණ කියන්නේ. මේක නෙමෙයි කියලා උන්වහන්සේට හඳුනා ගන්න හැකියාවක් තිබුණා. ඊට පස්සේ ආලාමේ උද්දකරාම පුත්ත අතහැරලා ඒ ධර්මයත් අතහැරලා යන්න ගියා. එහෙම යනකොට පින්වත්නි සේනානී ගම හම්බ වුණා. ඒ සේනානී ගම හරීම සුන්දරයි කියනවා. ගංගානම් ගඟ ළඟින් ගලාගෙන යනවා කියනවා. ළඟ ගම්මානෙත් තියෙනවා කියලා. මෙතන නම් හොඳයි කියලා හිතුණ කියනවා. මේ උග්‍ර තපස් රකින්න. තපස් රකින්න. ඊට පස්සේ බුදුරජා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවට යොමු වුණා. පින්වත්නි මේ දුෂ්කර ක්‍රියාවට යොමු වෙන්න ඉස්සරලා උන්වහන්සේට උපමාවල් 3ක් වැටහුණා. ඒ උපමාවල් 3 තමයි ජලී තියෙන වතුර බේරෙන කොටයක් තියෙනවා. දර කොටයක් වතුරේ තියෙන්නේ. මේක ගොඩට ඇරගෙන කෙනෙක් ගිනි ගාන දණ්ඩෙන් මේක අතුල්ලනවා. අහනවා මේ ගිනි ගාන දණ්ඩෙන් අතුල්ලලා මේ වතුරෙන් ගොඩට ගත්තු කොටෙන් ගින්දර පත්තු කරන්න පුළුවන්ද කියනවා. බෑ කියනවා. හරියට ඒක මේ වගේ කියනවා. කෙනෙක් කයනුත් කාමයන්ගෙන් වෙන් නොවි. කෙනෙකු සිතෙනුත් කාමයන්ගෙන් වෙන් නොවි. මේ ධර්මයේ අවබෝධ කරන්න බෑ කියනවා. ඒ පළවෙනි උපමාව. ඊළඟ දෙවෙනි උපමාව ජලයෙන් ගොඩට ගත්තු කොටයක් තියෙනවා. හැබැයි ඒකේ තෙත හිඳිලා නැහැ. තෙත හිඳිලා නැහැ. තෙත හිඳිලා නැති අර දර කොටේ ගිනි ගාන දණ්ඩෙන් ගෑවට ඇතුල්වට උස්නේ ගින්දර පහළ වෙන්නේ නැහැ. ඇයි කියලා අහනවා ඒකේ තෙත තියෙන ඉඳා. ආන් ඒ වගේ බෝසතාණන් වහන්සේට වැටුණා කියනවා කයින් කාමයෙන් වෙන් වෙලා හිටියට සිතින් කාමයෙන් වෙන් වෙලා නැත්තම් එයාට ධර්මයේ අවබෝධ කරන්න බෑ කියනවා. ඊළඟ ආශ්චර්ය වූ තුන්වෙනි උපමාව වැටුණා කියනවා. ඔන්න වියලි දර කොටයක් තියෙනවා. වියලි දර කොටේ අරගෙන ගිනි ගාන දණ්ඩෙන් අතුල්ලපුවම ඉක්මනට ගින්න පහළ වෙනවා. ආන් ඒ වගේ කියනවා කයනුත් කාමයන්ගෙන් වෙන් වෙලා සිතෙනුත් කාමයන්ගෙන් වෙන් වෙලා එහෙම ධර්මයේ දියුණු කළොත් එයාට ධර්මයේ අවබෝධ කරන්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා කියලා මේ කවදාවත් නොහැටවුණු ආශ්චර්ය අద్භූත මේ උපමා 3 වැටුණා කියනවා. ආන් ඒකෙන් තුන්වෙනි උපමාව තේරුම් අරගෙන කයනුත් කාමයන්ගෙන් වෙන් වෙලා සිතෙනුත් කාමයන්ගෙන් වෙන් වෙලා ධර්මය අවබෝධ කරන්න වෙහසක් ගත්තා. ඒ වගේම ඒ කාලේ බෝසතාණන් වහන්සේට තිබිලා තියෙනවා මේ සැපින් සැප හොයන්න බෑ. දුකින් තමයි සැප හොයන්න පුළුවන් කියන අදහසක්. ඒ සම්බන්ධ විස්තරයක් බෝධිරාජ කුමාර සූත්‍රයේ සඳහන් වෙනවා. සැපින් සැප හොයන්න බෑ දුකින් තමයි සැප ලබන්න පුළුවන් කියන අදහසක් බෝසතාණන් වහන්සේට තිබිලා තියෙනවා. අන්න ඊට පස්සේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තා. දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තා. මෙහිම දුෂ්කර ක්‍රියා කළා කියන්නේ පින්වත්නි කාටවත් ඒ වගේ දුෂ්කර ක්‍රියාවක් කරන්න බෑ කියනවා. උන්වහන්සේ අප්‍රාණික ධානය වැඩුව කියනවා. අප්‍රාණික ධානය වැඩුව කියන්නේ ඒ අප්‍රාණික ධානය කියන්නේ හුස්ම අරගෙන නවත්තගෙන ඉන්නවා. එතකොට කටෙනුයි නහයයි නවත්තගෙන ඉන්නකොට කන් වලින් පිට වෙනවා කියනවා. ඒක නවත්තනකොට
මේ කුසට වැටෙනවා කියනවා. එතකොට කුස මහා වේදනාවක් එනවා කියනවා. හිසේ මහා වේදනාවක් එනවා කියනවා. එහෙත් බුදුරජාණන් වහන්සේ බෝසතන් වහන්සේක අතහැරියේ නැහැ කියනවා. දියුණු කළා කියනවා. හැබැයි ඒකෙන් ලබන්න බැරි වුණා කියනවා. ඊට පස්සේ නොයි වෘත ක්‍රම අනුගමනය කළා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ශරීරයේ කෑම ගැනීම අතහැරියා. කෑම ගැනීම අතහරලා තීරණය කළා මං ආහාර වළඳන්නේ නැහැ කියලා. එතකොට දෙවිවරු ඇවිල්ලා කිව්වා ගෞතමයන් වහන්සේ මේ දෙවිය ආහාර ගත්තේ නැත්නම් දිව්‍ය ඕජස් මේ රෝම කූප වලින් ඇතුල් කරනවා කියලා. එතකොට බෝසතන් වහන්සේ කල්පනා කළා මං ගන්න වීරිය අපත යාවි කියලා දවසකට එක මුං ඇටයක් කොල්ලු වතුර ටික එක හාල් ඇටයක් වැළඳුවා කියනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාලා සාරිපුත්තේ අනාගතී කියයි කියනවා ඒ කාලේ තිබ්බු හාල් ඇටේ ලොකුවට තියෙන්නේ නැති කියලා. නැහැ සාරිපුත්ත ඒ කාලේ තිබ්බු හාල් ඇටේ දැන් කාලේ තියෙන හාල් ඇටේ වගේමයි කියනවා. එහෙම කරගෙන යනකොට පින්වත්නි ශරීරයේ සම්පූර්ණයෙන්ම කුස වෙලා ගියා. කෘෂ වෙලා ගියා. මේ හැම ඇඟට ඇලුනා. ඇටකටු පෑදුනා. බඩ අත ගන්නකොට පිටකොන්ද අහුුනේ. පිටකොන්ද අත ගන්නකොට බඩ තමයි අහුුනේ. ඊටාම ආහාර නැතුව මේ එහිම්මම කලන්තය හැදිලා වැටුණා. පින්වත්නි මෙහෙම අධික ශරීරයට දුක් දෙදී ඉන්නකොට බෝසතාණන් වහන්සේට කල්පනා වුණා කියනවා මීට වැඩිය දුකක් ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න බෑ කියලා. පින්වත්නි බුදුරජාණන් ඒ බෝසතාණන් වහන්සේ සම්බුදු නුවණ කියන්නේ දැන් මෙච්චර හැමෝම අවබෝධ කරන්න දැන් මේක ඉස්සෙල්ලා තේරුම් ගිහිලා තිබුණා දුකෙන් දුක තමයි සැපෙන් සැප ලබන්න බෑ දුකෙන් තමයි සැප ලබන්න පුළුවන් කියලා. එතකොට අර ශරීරයට අධික ලෙස දුක් දීලා බලනකොට ඒ බෝසත් නුවණට වැටහුණා පින්වත්නි මේක නෙමෙයි මාර්ගය කියලා. මේක නෙමෙයි මාර්ගය කියලා. උන්වහන්සේට සිහි වුණා සිදුවීමක්. ඒ තමයි පුංචි දවස්වල සුද්ධෝදන රජතුමාගේ වප්මගුල දවසේ සීසාන දවසේ මේ සිදුහත් කුමාරයා සීසාන කුඹුරට අරන් ගියා. දඹ ගහක් ළඟ වටතිර ඇදලා ඇඳම් පනවලා මේ පුංචි දරුවා නිදි කෙරුවා. නිදි කරලා හිටපු සේවිකාවත් පිරිසත් ගියා මේ වප්මගුල සීසානව බලන්න. එතකොට පොඩි දරුවට ඇහැරුණා. ඇහැරිලා එහෙම වාඩි වුණා. වාඩි වෙලා ආනාපාන සතිය දියුණු කළා. දියුණු කරලා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ලැබලා අහසි පළඟක් බැඳගෙන හිටියා. ඒක මතක් වුණා. ඇයි මම මේ සැපින් සැප ලබන්න බය? ඇයි මම මේ සැපින් සැප ලබන්න බය? ඒ සැපින් සැප ලබන්න පුළුවන් කියන අදහසක් ආවා. එතකොට පින්වත්නි ආනාපාන සති භාවනාව වඩන්න ගත්තා. ඒ වඩන්න ගත්තට ශාරීරික කෘෂ වීම නිසා මේ ආහාර නැතිවීම නිසා ආනාපාන සතිය වඩන්න බෑ. උන්වහන්සේ පාත්‍රේ මුණින් අතට හරවලා තමයි දුෂ්කර ක්‍රියා කළේ. දණ්ඩක් අරගෙන නැගිට්ටා. පාත්‍රේ අනිත් පැත්තට හරවාගෙන පින්ඩ පාත වැඩි. මේක දැකපු පස්වග ශ්‍රමණයන් වහන්සේලා දාලා ගියා. ඒ බෝසතාණන් වහන්සේගේ නුවණ කියන්නේ මේක නෙමෙයි කියලා දැනගන්න කාගෙන්වත් අහන්නේ නැතුව දැනගන්න උන්වහන්සේට නුවණ තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ නුවණ ප්‍රඥාව මෙන්න මේ වගේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මහා ප්‍රඥාවයි. ඊළඟට ප්‍රඥාව පෘතු ප්‍රඥා පුරුල් ප්‍රඥාවක් තියෙනවා. විපුල ප්‍රඥාවක් තියෙනවා. ගම්බීර ප්‍රඥා ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා. අසාමන්ත ප්‍රඥා කාටවත් ලං වෙන්න
නොහැකි ප්‍රඥාවක් තියෙනවා. භූරි පඤ්ඤ බොහෝ ප්‍රඥාවක් තියෙනවා. සීග පඤ්ඤා වහා වැටහෙන නුවණක් තියෙනවා. මේක නෙමෙයි කියලා බෝසතාණන් වහන්සේට හඳුනා ගන්න පුළුවන් වැටහෙන නුවණක් තිබුණා. ලහු පඤ්ඤා යහුසුලුව වැටහෙන ප්‍රඥාවක් තිබුණා. වාසු පඤ්ඤා සතුට උපදවන ප්‍රඥාව. ජවන පඤ්ඤා වේගවත් ප්‍රඥාවක් තිබුණා. තික්ක පඤ්ඤා තියුණු ප්‍රඥාවක් තිබුණා. නිබ්බේධක ප්‍රඥා දුක විනිවිද වැටහෙන ප්‍රඥාවක් තිබුණා. ඔන්න පින්වත්නි බෝසතාණන් වහන්සේගේ ආර්ය පරිශ්‍රණය මේ හොයාගෙන යනවා මේ මොකක්ද නිවන නම් මොකක්ද කියන එක. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ක්‍රම ක්‍රමයෙන් ආහාර අරගත්තා. ආහාර අරගෙන සුළු කලකින් කය වැඩුණ කියනවා. කය වැඩිලා ඔන්න ආනාපාන සති භාවනාව ක්‍රම ක්‍රමයෙන් පුරුදු කරනවා. ඔන්න එදා වෙසප්පුර 15ක පොහෝ දිනය. සුජාතා සිටුදුව විසින් පූජා කරන ලද කිරිපිඩු වළඳලා කීර පායස දානේ වළඳලා හවස් කාලේ නිරංජනා ගඟින් මෙතරට වෙලා මේ තිබුණු භාවනා කරන්න සුදුසු තැනක් බැලුවා. බලනකොට මේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දැකලා ඒකේ නැගෙනහිර පැත්ත බලාගෙන වාඩි වුණා. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාවේ දියුණු කරන්න මහන්සි ගත්තා. එතකොට මහර සේනාව ඒට විරුද්ධව නැගී සිටියා. විරුද්ධව නැගී සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ මාර සේනාව පරාජයට පත් කළා. පරාජයට පත් කරලා මහන්සි ගත්තා මේ ධර්මයේ දියුණු කරන්න. පළවෙනි ධ්‍යානෙ ලැබුණා, දෙවෙනි ධ්‍යානෙ ලැබුණා, තුන්වෙනි ධ්‍යානෙ ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේට දැක ගන්න ලැබුණ කියනවා මෙහෙම. කිච්ඡා වතායන් ලෝකෝ ආපන්නෝ ජායතිච ජීයතිච මීයතිච චවතිච උපජ්ජතිච අචත පන පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං පජානාති ජරා මරණස්ස. බෝධි මූලයේ වැඩ සිටින විට බෝසතාණන් වහන්සේට මෙන්න මෙහෙම හිතුණ කියනවා. මේ ලෝක සත්වයා ඒකාන්තයෙන්ම දුකට වැටිලා ඉන්නේ. ඉපදෙනවා, වයසට යනවා, මැරෙනවා, චුත වෙනවා, ආයමත් උපදිනවා. ඉපදෙනවා, මැරෙනවා, ආයමත් උපදිනවා. මෙහෙම වෙලත් මේ ජරා මරණ දුකින් නිදහස් වීමක් ගැන දන්නේ නෑනේ. කවරදාකනම් මේ ජරා මරණ දුකින් නිදහස් වීමක් දැක ගන්නට ලැබේවිද කියලා බුදුරජාණන් වහන්සේට අදහසක් ඇති වුණා කියනවා. බුදුරජාණන් වහන්සේට ඒක බෝසතාණන් වහන්සේට අදහසක් ඇති වුණා කියනවා මේ ලෝකේ සත්වය දුකෙන් දුකටපත් වෙලා ඉන්නේ. ඉපදෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා, ආපහු උපදිනවා. එතකොට මේ ජරා මරණ වලින් නිදහස් වීමක් වෙන්නේ කවද්ද දැක ගන්න ලැබෙන්නේ කියලා. තස්ස මයිහම් භික්කවේ තද හෝති. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට මෙහෙම හිතුණ කියනවා. කිම්මිනුකෝ සති ජරා මරණං හෝති කිම් පච්චයා ජරා මරණං. මේ ජරා මරණ ඇති වෙන්නේ කුමක් හේතු කොටගෙනද? ජරා මරණ ඇති වෙන්නේ කුමක් හේතු කොටගෙනද කියලා බෝසතාණන් වහන්සේට වැටහුණා කියනවා. තේරුම් ගන්න මහන්සි ගත්තා කියනවා. තස්ස මයිහම් භික්කවේ යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අபிසමියෝ. එතකොට පින්වත්නි මේ එහෙම නුවණින් හොඳට නුවණින් මෙනෙහි කරද්දී යෝනිසෝ මනසිකාර කරද්දී අහු පඤ්ඤාය අபிසමයෝ ඒ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාවට වැටහුණා කියනවා. ප්‍රඥාවට වැටහුණා කියනවා. ඉපදීම තියෙනකොට තමයි ජරා මරණ ඇති වෙන්නේ. ඔන්න වැටහුණා.
ඉපදීම හේතු කොටගෙනයි ජරා මරණ ඇතිවන්නේ කියලා වැටහුණා. තාම සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. මේ හොයාගෙන යනවා. හෙව්ව ජරා මරණ හටගන්නේ කුමකින්ද? ජරා මරණ හටගන්නේ කුමකින්ද කියලා හොයනකොට බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාවට වැටහුණා කියනවා. මේ ජරා මරණ ඇතිවන්නේ ඉපදීම තුලින්. ඊට පස්සේ කල්පනා කරනවා ඉපදීම ඇතිවන්නේ කුමකින්ද? ඉපදීම ඇතිවන්නේ විපාක පිණිස කර්ම සකස් වීම භවය නිසා. ඊළඟට කල්පනා කරනවා මේ භවය ඇතිවන්නේ කුමකින්ද? භවය ඇතිවන්නේ බැඳී යාම උපාදාන පච්චය භව. එතකොට උපාදාන ඇතිවන්නේ කුමකින්ද? තණ්හා පච්චය උපාදානං. තණ්හාව නිසයි මේ උපාදාන හටගන්නේ. එතකොට තණ්හාව හටගන්නේ කුමකින්ද? තණ්හාව හටගන්නේ වේදනා පච්චය තණ්හා. වේදනාව නිසා තමයි තණ්හාව හටගන්නේ. එතකොට මේ වේදනාව හටගන්නේ කුමකින්ද? වේදනාව හටගන්නේ පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා විඳීම හටගන්නවා. ස්පර්ශය හටගන්නේ කුමකින්ද? ස්පර්ශය හටගන්නේ සලායතන පච්චය පස්සු. මේ ආයතන 6 හේතු කොටගෙන ස්පර්ශය ඇති වෙනවා. ඊළඟට ආයතන 6 හටගන්නේ කුමකින්ද? ඒක හේතුව මොකද්ද? නාම රූප පච්චය සලායතනං. නාම රූප හේතු කොටගෙන සලායතන ඇති වෙනවා. නාම රූප හටගන්නේ කුමකින්ද? බෝසතාණන් වහන්සේට වැටහුණා විඥාන පච්චය නාම රූපං. ඊළඟට කල්පනා කරනවා විඥානේ හටගන්නේ මොකකින්ද? විඥානේ හටගන්නේ නාම රූපයෙන් බැහැරට යන්නේ. කොට විඥානේ හටගන්නේ නාම රූප වලින්, නාම රූප හටගන්නේ විඥාන වලින්. නාම රූපයෙන් බැහැරට මේ විඥානේ යන්නේ නැහැ කියලා බෝසතාණන් වහන්සේට වැටහුණා. වැටහෙනකොට බෝසතාණන් වහන්සේට සමුදය මේක හට ගැනීම කියලා පින්වත්නි පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම්මැස පහළ වුණා. නුවණ පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. ඊළඟට බෝසතාණන් වහන්සේ පරිශ්‍රණය කළා මේ ජරා මරණ නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? බෝසතාණන් වහන්සේට වැටහුණා ජරා මරණ නැතිවන්නේ ඉපදීම නැතිවීමෙන්. ඉපදීම නැතිවන්නේ භවය නැතිවීමෙන්. භවය නැතිවන්නේ උපාදාන නැතිවීමෙන්. උපාදාන නැතිවන්නේ තණ්හාව නැතිවීමෙන්. තණ්හාව නැතිවන්නේ විඳීම නැතිවීමෙන්. විඳීම නැතිවන්නේ ස්පර්ශය නැතිවීමෙන්. ස්පර්ශය නැතිවන්නේ ආයතන 6 නැතිවීමෙන්. ආයතන 6 නැතිවන්නේ නාම රූප නැතිවීමෙන්. නාම රූප නැතිවීමෙන් නැතිවෙන්නේ විඥානේ නැතිවීමෙන්. බෝසතාණන් වහන්සේට වැටහුණා මේ නිරෝධය කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ එකක් කියනවා. ඒ තමයි වනාන්තරයක ගමන් කරන මිනිසෙක් ඉන්නවා. වනාන්තරයක ගමන් කරන මිනිසෙක් ඒ වනාන්තරයේ ගමන් කරගෙන යනකොට පැරණි පාරක් හම්බ වෙනවා. පැරණි පාරක් හම්බ වෙනකොට ඒ පැරණි පාරේ ගමන් කරනකොට පරණ නගරයක් හම්බ වෙනවා. ගොඩනැගිලි ඊළඟට වැව් පොකුණු ඒ වගේ ප්‍රාකාර හම්බ වෙනවා, දකින්න ලම් වෙනවා. මේක ඇවිල්ලා රටේ රජ්ජුරුවන්ට හරි රාජ්‍ය ඇමතිවරයෙකුට හරි කියනවා. කියලා පිරිස එකතු කරගෙන ගිහිල්ලා අර නගරේ සමෘද්ධිමත් කරනවා. ආය අලුත් වැඩිය. ඒ වගේ කියනවා මහණනි මට පෙර බුදුරජාණන් වහන්සේලා ගමන් කළ
මාර්ගයේ හසු වුණා කියනවා. මට පෙර බුදුරජාණන් වහන්සේලා ගමන් කළ මාර්ගයේ හසු වුණා කියනවා. මොකද්ද මේ මාර්ගයේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ පැරණි මාර්ගයේ හම්බුණා කියනවා. මම ඒක සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කළා කියනවා. ඔන්න පින්වත්නි, සම්බුද්ධත්වයට පත් වෙන්න ඒ ආර්ය පරිශ්‍රණය කරගෙන යන හැටි. එතකොට මේ බුදුරජාණන් බෝසතාණන් වහන්සේ මේ පැරණි බුදුවරුන් අනුගමනය කළ මාර්ගය වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ හඳුනගෙන ඒක අවබෝධ කරන්න මහන්සි ගත්තා. සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කළා. එහෙම දියුණු කරනකොට බෝසතාණන් වහන්සේගේ තිබුණු කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව සම්පූර්ණයෙන්ම දුරු වෙලා වෙසක් පුන් පොහෝ දවසේ සියලු කෙලෙසුන් නසා උතුම් සම්මා සම්බුද්ධත්වයේ අවබෝධකට වදාලා. පින්වත්නි, ඒ වෙනුවෙන් බෝසතාණන් වහන්සේ විශාල කැපවීමක් කළා. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් තමයි ඒ සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කර ගැනීම. දැන් අපි මහන්සි ගන්නට ඕන ඒ පැරණි බුදුවරු ගමන් කළ මාර්ගයේ ඉගෙනගෙන, ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉගෙනගෙන, පටිච්චසමුප්පාදය ඉගෙනගෙන, ඒක පටිච්චසමුපාදයේ ඉගෙනගෙන ඒව අවබෝධ කරගනිමින් මේ දුක් විඳින සංසාරයෙන් අත මිදෙන්නට. ඒකට තමන්ගේ ප්‍රඥාව දියුණු කරන්න ඕන නෑ. දැන් මේ බෝසතාණන් වහන්සේ තමන්ගේ ප්‍රඥාවමයි දියුණු කළේ. පින්වත්නි, කෙනෙකුගේ මේ නොලැබූ ප්‍රඥාව ලබන්නත්, ලැබිලා තියෙන ප්‍රඥාව දියුණු වෙන්නත් කරුණු 4ක් උපකාර වෙනවා. ප්‍රඥාව දියුණු වෙන්න, පඤ්ඤා උද්ධි ප්‍රඥාව වැඩි වෙලා යන්න කරුණු 4ක් උපකාර වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනය. කෙනෙක් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්නට ඕන. ඊළඟට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඊළඟට යෝනිසෝ මනසිකාරේ නුවණින් විමසන්න ඕන. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව ජීවිතයේ අඩුපාඩුකම් හදමින් ධර්මයේ දියුණු කරන්න මහන්සියක් ගන්න ඕන. එතකොට කෙනෙකුගේ ප්‍රඥාව දියුණු වෙන්න නම් මෙන්න මේ කියන කරුණු 4 දියුණු කරන්න ඕන. මොනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂයන් ඇසුරු කිරීම, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මානසිකාරේ, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ 4ට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. මේව දියුණු කරනකොට පින්වත්නි, එයාගේ ජීවිතේ ප්‍රඥාව ඇතිවෙන්න ඒක උපකාර වෙනවා. ඊළඟට ප්‍රඥාවත් කෙනෙකුගේ තියෙන ප්‍රඥාව ඇතිවෙන්න Tamanට උපකාර වෙනවා. කුසල් අකුසල් මොනවද කියලා විමස බැලීම. හොඳ නරක මොනවද කියලා විමස බැලීම. සේවනයේ කළ යුතු, සේවනයේ නොකළ යුතු දේවල් මොනවද කියලා, කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා අසන එක උපකාර වෙනවා කියනවා මේ තමන්ගේ තියෙන ප්‍රඥාව දියුණු කරගන්න. පින්වත්නි, අපි මේ ප්‍රඥාව දියුණු කළ යුත්තේ මේ කරුණ නිසායි. බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤාවතු අයං ධම්මු නායං ධම්මු දුප්පඤ්ඤස්ස. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. ප්‍රඥාව නැති දුෂ්ප්‍රඥයන්ට නෙමෙයි. ඒ නිසා තමන්ගේ නුවණ දියුණු කරගන්න මේ වෙසක් සමය
හොඳට උපකාර කරගන්න ඕන. පින්වත්නි මේ වෙසක් සමය මුල් කොටගෙන තමන්ගේ සීක බල දියුණු කරගන්න මහන්සියක් ගන්න ඕන. මොනවද සීක බල? ශ්‍රද්ධා. බුදුරජාණන් වහන්සේ ගැන හොඳ විශ්වාසයක් පැහැදීමක් ගොඩනගා ගන්නට ඕන. ඊළඟට ශ්‍රද්ධා, සීල, හොඳට සිල්වන්ත ජීවිතයක් ගත කරන්නට ඕන. ඊළඟට ශ්‍රුතය, බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඊළඟට ත්‍යාග, මේ වෙසක් කාලේ මුල් කොටගෙන තමන්ට හැකි පමණින් දම්පැන් පූජ කරන්න. ඊළඟට ප්‍රඥා, ජීවිතයේ පිළිබඳ අවබෝධයක් ඇතිවෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ත්‍රිලක්ෂණය මේ ගැන වැටහීමක් ඇති කරගන්න මහන්සි ගන්න. ඉතින් මේ වෙසක් සමයේ මුල් කොටගෙන මේ ඒ සීක බල දියුණු කරන්න මහන්සියක් ගන්න. ආන්ගේ සීක බල දියුණු කරන එකකින් තමන්ගේ ජීවිතයට මහා පිටිවහලක් ඇති වෙනවා. ඉතින් මේ වෙසක් සමයේ මුල් කොටගෙන මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න, සිල්වන්ත වෙන්න, නැවත නැවත කියවන්න. මේ විස්තරේ තියෙනවා ආර්ය පරිේෂණ සූත්‍රය. ඊළඟට බෝධිරාජ කුමාර සූත්‍රය. පටිච්චසමුපාද විස්තරේ තියෙනවා නගර සූත්‍රය. මෙන්න මේවා ඇසුරු කරගෙන තමන්ගේ ජීවිතයට මේ වෙසක් සමයේ මුල් කොටගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලප ගනිමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දෙහිවල පදිංචි පින්වත් නිමල් අබේසිංහ මහතා සහ සීලා පීරිස් මහත්මියද, බලල්ල පදිංචි දයාරත්න ඒකනායක මහතා සහ කාන්ති දිසානායක මහත්මිය විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ දායකත්වයේ දරූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත්, නිතර උතුම් කලන මිතුරන්ගේ ඇසුරත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් අදහසක්. ඉතින් අපි රැස් කළ සියලු පුණ්‍ය ධර්මියෝ අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සද්දේව රජුන් ප්‍රදාන, සතරවරන් දේව රජ දරුවන් ප්‍රදාන කොට ඇති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටු වෙත්වා. මහා බ්‍රහ්ම රාජය, ගටිකාර බ්‍රහ්ම රාජය ඇතුළු කොට ඇති සියලු බ්‍රහ්මියෝ මේ පින් දැක බලා සතුටු වෙත්වා. ඒ සියලු දෙව් බඹුන්ගේ දිව්‍ය යසීසුර වඩා වර්ධනය වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණය, දිව්‍ය ආරක්ෂාව ඒ පින්න සියලු දෙනාට සලසත්වා. පිනින් සතුටු වන දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මියෝ ඒ දායකත්වයේ දරූ ඒ පවුල්වල නමින් මිය පරලොව ගොස් සිටින යම් තාඥාතින් වෙද්ද, ඒ වගේම මේ ශ්‍රද්ධා රූපාණිය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනා නමින්, අප සියලු දෙනා නමින් මිය පරලොව ගොස් සිටින යම් තාක් ඥාතින් වෙද්ද, ඒ සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. මිය පරලොවගේ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති සියලු ස්වාමීන් වහන්සේලාට, අනගාരിക මෑණියන්ට, පැවිදි දූ දරුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවී දීර්ඝායුෂ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින ශ්‍රද්ධා රූපාණි ඔස්සේ ඒ විකාශනය කිරීම සඳහා දායකත්වයේ දරන දෙහිවල පදිංචි පින්වත් නිමල් අබේසිංහ මහතා සහ සීලා පීරිස් මහත්මියද, බලල්ල පදිංචි දයාරත්න ඒකනායක මහතා සහ කාන්ති දිසානායක මහත්මිය ඇතුළු කොට ඇති ඒ පවුල්වල සියලු දෙනාට, දූ දරුවන්ට, ඒ කලන මිතුරු ඇසුරන මේ සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පින අනුමෝදන් වෙත්වා.
සද්ධාරූපානි ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු පින්වතුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින අනුමෝදන් වීමෙන් කායික දුක් පීඩා දුරු වේවා. කායික මානසික සැපසෙන සිල් උදා වෙත්වා. නිදුන් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා. දීර්ඝායුෂ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.